තුන්වෙනි එක පොලි අනුපාතය. හතර උද්දමනය. උද්දමන අනුපාතය. කොහොමද පේනවා අනුපාත කතාවක්. උද්දමන අනුපාතය. එතකොට 1 2 3 4 කියලා පහළ දැම්මා උදාහරණ කියලා. එහෙනම් දැන් පුතේ ඔයාලට ආර්ථික පරිසරය අමතක වෙන්නේ නැහැ. එහෙනම් අපි අලුත් ඡේදකින් ලියමු දේශපාලන පරිසරය ගැන. ලියන්න මෙහෙම. කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සහ පාලනය කිරීමේදී ගනු ලබන විවිධ වූ ප්‍රතිපත්ති සමූහය දේශපාලන පරිසරයේ වශයෙන් හඳුන්වයි. ගිණුම්කරණයේදී මෙම පරිසර සාධක නැත්නම් මේ පරිසර විචල්යන් එකක්සේ සැලකුවද ව්‍යාපාර අධ්‍යයනයේදී පරිසර දෙකක් වශයෙන් වෙනම සාකච්ඡා කෙරේ. මේ දේශපාලන පරිසරයට රජයේ ගනු ලබන සියලු ප්‍රතිපත්ති අන්ඩර්ලයින් කරගන්න ලියලා සියලු ප්‍රතිපත්ති අදාළ වේ. ප්‍රතිපත්ති policies right. ඔන්න බලන්න පුතේ එකක් බදු ප්‍රතිපත්තිය. බදු ප්‍රතිපත්තිය ටැක්ස් පොලිසි එක. එකෙන් අදහස් කරන්නේ මම මේක ස්ක්‍රීන් එක වලට පේන්නේ නැතුව ඇති නේද මම කළාම අසාධාරණයි නේද නිම්සල. බදු ප්‍රතිපත්තිය දැන් හිතන්නකෝ ඔයාලට මතකද වර්තමාන ජනාධිපතිතුමා ආපු දවස්වල ලංකාවේ තියෙන ආදායම් බදු වලින් රයිට් පහළ ඇති පේයි ටැක්ස් එක කියලා සමහරට අහලත් ඇති නැතුවත් ඇති. ඒ කියන්නේ හිතන්න එපා. ඊළඟට ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බදු. පුතේ මේ දේවල් ඔයා බිස්නස් ස්ටඩීස් වලදී තුන්වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා බය වෙන්න එපා. හරිද? මම මේ කියන කාරණා ගැන වැඩි ගොඩාක් ගැඹුරට හිතන්න එපා. කොහොම හරි බද්දක් අය කරනවා කියන එක අහලා තියෙනවනේ රජයේ නේද? අන්නේ බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. එයා මොකද කියේ පේයි ටැක්ස් එක ඉවත් කරා. ඒ කියන්නේ උපයනට ගෙවීමේ බද්ද. රයිට් යම් සාධක මත රජයේ සේවකයන්ගේ පෞද්ගලික අංශ සේවකයන්ගේ යම් වැටුප් අනුපාතයකට වැටුපකට වඩා වැඩියෙන් ගන්නකොට රජයට බද්දක් ගෙවන්නේ. අපි ඒකට කිව්වා pay as you earn. pay tax කියන්නේ එකයි පේන විට ගෙවීමේ බද්ද. ඒක අවශ්‍ය කරා.
එතකොට දැන් රජයට බදු කියන ප්‍රති ආදායම්නේ. ඒ බදු ආදායම රජය මොකද කරේ? අහිමි කරගත්තා. දැන් බදු දැන් හිතන්න මෙහෙම දැන් ඔන්න ගිණුම් කරන මම සම්බන්ධ කරනවා හරිද? ඒ උපයනට ගෙවීමේ බද්ද රජය අහෝසි කරා. හරිද? දැන් ඔයා ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට දැන් ඔයා දැන් ගිණුම් කරන ඉගෙන ගන්න. හිතන්නකෝ සේවකයන්ගෙන් උපයන විට ගෙවීමේ බද්ද අඩු කරන්න තිබුණා කියලා. right? සේවකයාගේ වැටුපෙන් ඒ අදාළ අනුපාතයට අපිට ඒක රේට් එකක් වෙනම දෙනවා ගාණක්. ඒක අඩු කරලා දේශීය ආදායම් එකට යවන්න ඕන. ඒක තමයි අකවුන්ටන්ට් විදිහට වාගේ වගකීම. ඒකල ඒකට T10 කියලා තියෙනවා වෙනම සර්ටිෆිකේට් එකක් සේවකයාට දෙන්න ඕන. මෙන්න වාගේ බදු අපි අඩු කරලා තියෙනවා කියලා. හරිද? මේවා ගොඩක් ගැඹුරින් ගන්න එපා. සරල අර්ථයකට ගන්න. තේරෙන්නේ නැහැ කියලා මහා දෙයක් හිතන්න ගන්න එපා. සූටි පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ. right උපයනට ගෙවීමේ බද්ද දැන් ඔයා එන accountant කෙනෙක් විදිහට මේක අඩු කරන්නට ඕනේ. හිතන්නකෝ රුපියල් 50000කට වඩා වැඩි නම් 10ක් කියලා උදාහරණයක්. හරි. එහෙනම් ඔයා රුපියල් 5000ක් නේද? රුපියල් 5000ක් දේශීය ආදායම් එකට යවන්න ඕන සේවකයට 45000යි අයිති වෙන්නේ. තේරුණා නේද? ඒක තමයි අපි උපයනට ගෙවීමේ බද්ද කිව්වේ. දැන් එතන මේ 5000 අඩු කරා කියලා සේවකයාට දෙන්න ඕන T10 කියලා සර්ටිෆිකේට් එකක්. ඒක ඔයා දන්නේ නැහැ සර්ටිෆිකේට් එක මොකද්ද කියලා. නමුත් මම සහතිකයක් දෙන්න ඕන කියලා කියන්නකෝ. දැන් එතකොට මේ pay tax එක ජනාධිපතිතුමා ඉවත් කරාම pay tax එපා. අහෝසි කළා. දැන් එතකොට තවදුරටත් උපයන්නේ මේ බදු කියලා ඔයා accountant විදියට මේ සර්ටිෆිකේට් හදන්න ඕනද? ඕනේ නැහැ. නැද්ද මම කියන එක? අන්න දැන් ගිණුම් කරන පරිසරයට බලපෑමක් ඇති වුණාද නැද්ද ඒක? ගිණුම් කරන පරිසරයට බලපෑමක් ඇති වුණා. තේරුණාද ඒක? right. ඔන්න එක උදාහරණයක් එනම් බදු ප්‍රතිපත්තිය. ඊළඟට විනිමය අනුපාතය සම්බන්ධ ප්‍රතිපත්ති. විනිමය ප්‍රතිපත්ති. ඒකයි පුතේ මම අර කිව්වාට Econ Business Studies Accounts මේ තුනම combine කරලා ඉගෙන ගන්න කියන්නේ ඒ නිසා දැන් මේ විනිමය ප්‍රතිපත්ති ගැනීම ආර්ථික විද්‍යාව තුළ ගැඹුරින් කතා කරනවා. දැන් ඇත්තටම මේ ගිණුම්කරණයේ පළවෙනියටම උගන්වන පාඩම් හොඳටම තේරුම් යන්නේ ඔයා විෂයන් තුනම fully syllabus එක cover වුණාට පස්සේ. තේරෙනවද නේද? මේ කියන ඒවා එකතු අර විෂයන් තුනකින් වාට එනවනේ support එක. එතකොට තමයි අර revision එකේදී හොඳටම මේක ඔළුවට යන්නේ. එතකොට තමයි කියන්න පුළුවන් අපි තමයි හොඳටම කරේ. නේද? එහෙනම් විනිමය ප්‍රතිපත්ති. දැන් මොකද්ද මම විනිමය අනුපාතය කිව්වට මතකයිනේ. එහෙනම් අන්න එතනදී රජයට මැදිහත් වෙන්න පුළුවන්. ඒකේ තියෙනවා පුතේ පාවෙන විනිමය අනුපාතය කියලා එකක්. ඒ කියන්නේ ඉල්ලුම සැපයුම අනුව වෙළඳපොලේ තීරණය වෙන්න දෙනවා. රජය මැදිහත් වෙන්නේ රජය ඉල්ලුම සැපයුම අනුව විනිමය අනුපාතයේ තීරණය වෙන්න දෙනවා. රජය මුකුත් මැදිහත් වීමක් කරන්නේ. අන්න එතකොට දැන් අපිට ගෙවන්න තියෙන දේවල් වැඩි නේද? කියන්නේ වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ sorry. මෙහෙම දෙයක් අපි දැන් accountant නේ අපේ දැන් ව්‍යාපාරෙන් අපි මුදල් ගෙවීම කරන දේවල් කරනවා කියලා හිතන්නකෝ. අපි කොහෙන් හරි පිටරටකින් කාර් එකක් ගේනවා කියලා හිතන්න කම්පැනියට කාර් එකක් ගේන්න තීරණය කරලා. අපි ඕකට ලොකු process එකක් කරනවානේ පුතේ. හරිද? ලොකු process එකක් කරා. ඒ process එකේදී ඔයා දැන් ඔන්න ඇඩ්වාන්ස් කරලා තියෙනවා. එහෙම හිතන්න. ඇඩ්වාන්ස් කරලා තියෙන කියන්නේ අත්තිකාරමක් ගෙවලා තියෙනවා ඔයා. එහෙම නැත්නම් LC account එකක් කියලා තියෙනවා. ඒක වට තේරෙන්නේ නැහැ. ඒකයි මම එහෙම කිව්වේ නැත්තේ. දැම්ම කිව්වොත් තේරෙන්නේ නැහැ. ඔන්න ව්‍යාපාර අධ්‍යයනයේ 7 වෙනි පාඩම ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා. right? එතකොට LC account එකක් open කරාට පස්සේ එමෙතන අත්තිකාරමක් ගෙවුවා කියලා හිතන්න. එහෙම කරාට පස්සේ මෙන්න අනුපාතය වැඩි වෙලා දැන් කාර් එකේ මුලින් අපි එකඟ වෙච්ච මිල නෙමෙයි අපිට කාර් එක ලංකාවට ලැබෙනකොට ගෙවන්න වෙන්නේ. දැන් ඒතරවා මුලින් වෙන් කරගත්ත අර මුදල් ඒ ලබාගත් අනුමැතිය නේද දැන්? වාගේ සල්ලි පුද්ගලික සල්ලි නෙමෙයිනේ මේ කම්පැනි එක සල්ලිනේ හැන්ඩල් කරන්න වෙන්න වාට. එතකොට වා වගේ කියන්න ඕනේ. එහෙනම් දැන් ඔයාගේ කාර්යයන් තව තවත් සංකීර්ණ වෙනවා. පැහැදිලිද? එහෙනම් විනිමය අනුපාතයේ සම්බන්ධයෙන් ගන්න ලබන ප්‍රතිපත්ති නිසා ගිණුම් කරන්න බලපෑමක් ඇති වෙනවා. ඊළඟට පොලි අනුපාතය. හිතන්නකෝ සේවකයන්ගෙන් පොලියක් අය කර සේවකයන්ට ණය දීලා කම්පැනි. හරි? සේවක පොලි අනුපාත නැත්නම් පොලි අනුපාත ප්‍රතිපත්ති කියන්නේ පොලි ප්‍රතිපත්ති. පොලි ප්‍රතිපත්ති.
සේවකයන්ගෙන් සේවකයන්ට ණය දෙනවා. සමහර ව්‍යාපාර දෙනවා අඩු පොලියට ණය දෙනවා. දැන් හිතන්නකෝ 105කට අය කරේ කියලා දැන් රුපියල් 100ක් ගත්තොත් රුපියල් 5යි අවුරුද්දටම. හැබැයි රජය මෙන් එකවරම තීරණය කරනවා ලංකාවේ සියලුම බැංකුවල පොලි අනුපාතය 3යි කියලා. දැන් එතකොට සේවකයෝ බලනවා අපරාධ අපි කම්පැනි ණය ගත්තා බැංකුවකින් ගත්තා නම් 3යිනේ ගෙවන්න ඕන. නේද? අන්න දැන් අපිට ගිණුම් කරන දේ අපිට බලපෑමක් ඇති වෙනවා. අපි දැන් 5ක් අය කරනවාද යාගෙන් 3ක් අය කරනවාද? එහෙනම් ඒක කොහොමද අපිට ගිණුම් කරන්න බලපාන්නේ කියලා හිතන්නට වෙනවා. පැහැදිලිද? දැන් එහෙමනම් පුතේ දැන් මේ පරිසර දෙක ගන්නකො දැන් මම මේක කිව්වා ප්‍රතිපත්ති කියලා. මතකද? 1 බදු ප්‍රතිපත්තිය 2 විනිමය ප්‍රතිපත්තිය 3 පොලී ප්‍රතිපත්තිය. තව එකක් මම කතා කළා අනුපාත ගැන. අනුපාත. මම කිව්වා බදු අනුපාතය කියලා. බලන්න වගේ සටහනේ. බදු අනුපාතය. විනිමය අනුපාතය. ඊළඟට පොලී අනුපාතය. දැන් බලන්න හොඳට බදු විනිමය පොලී හැබැයි මෙතන ප්‍රතිපත්ති මෙතන අනුපාත එහෙමනම් මෙයා දේශපාලන පරිසරය. එහෙනම් ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ කොතනද පුතේ? ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ දේශපාලන පරිසරයේදී. අනුපාත ගැන සාකච්ඡා වෙන්නේ කොතනද? ආර්ථික පරිසරයේදී. තේරුණාද නැද්ද වාට හරියට මේක? right. අර රිප්ලයි වෙනවා නම් හොඳයි. රිප්ලයි නැත්නම් මම ප්‍රශ්නේ අහලා මම නේද? හිත හදා ගන්නවා. එතකොට අපි සිත නිවන කතා කියලා අපි ඒවට කියනවා. සිත නිවන කතා. right. අපි එමනම් දෙවෙනි කොටසට යමු. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය මොනවාද මේකද කියන්නේ? ගිණුම් කරන ක්‍රියාවලියේදී ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මකව හා මුල්‍යමය වශයෙන් මැනීම හා තක්සේරු කිරීමට යොදා ගන්නා විවිධ ශිල්පීය ක්‍රම ඇතුළත් පරිසරය. right? විවිධ ශිල්පීය ක්‍රම ඇතුළත් පරිසරය. උදාහරණ දීලා තියෙනවා ගිණුම් කරන ප්‍රමිත ඊට පස්සේ ගිණුම් කරන ශිල්ප ක්‍රම ගිණුම් කරන වෘත්තීය ආයතන කියලා. right. මම දන්නවා ලොකුවටම ව්‍යාපාරට ඔලුවට ගියේ නැහැ කියලා. දැන් හිතන්නකෝ මෙහෙම account set එක හදනවා. හරිද? accounts report එක හදනවා. financial account set එක හදනවා. right. දැන් මෙන්න මේ ගිණුම් කරන කට්ටලේ මොකද්ද වෙන්නේ? තොරතුරු ගන්නවා මිනිස්සු. තොරතුරු භාවිතා කරනවා කවුද? ඇල්මක් උනන්දුවක් දක්වන පාර්සල. ඇල්මැති පාර්සල. දැන් මේ ඇල්මැති පාර්සල තොරතුරු ගන්න මොකක් පදනම් වෙලාද? මෙන්න මේ ගිණුම් කරන කට්ටලේ පදනම් වෙලා. මතකද කිව්වා අපි කලින්? මූල්‍ය වාර්තා කට්ටලේ කියලා දා කිව්වේ. ඒක මත පදනම් වෙලා තමයි මේගොල්ලෝ තොරතුරු ගන්නෙ. දැන් එතකොට මේ ඇල්මැති පාර්සලයන් ගන්න ලබන තීරණවලදී මේ තොරතුරු වල බලපෑමක් තියෙනවනේ. එහෙනම් මේ තොරතුරු සකස් කරනකොට අනුගමනය කරන්නට ඕන පොදු ප්‍රතිපත්ති ඊළඟට ප්‍රමිත right ගිණුම් පොදු ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත යනාදී පරිසරයන්ගේ බලපෑමෙන් මේවා කියලා මෙන්න මෙහෙම වෙන්න ඕනි කියලා. ඔයාලට ගිණුම් කට්ටලය හදනවා කියලා ඔයාට ඕන ඕන විදිහට හදන්න බෑ පුතේ. දැන් අපි ගිණුම් කරන්නේ ඉගෙන ගන්නවානේ. මේකද ඉගෙන ගන්න ඕන LKAS ලංකා ගිණුම් කරන ප්‍රමිත කියලා දෙයක් තියෙනවා ස්ටෑන්ඩඩ්ස්. ඊළඟට SLFRS කියලා තියෙනවා. ශ්‍රී ලංකා ෆයිනෑන්ෂියල් රෙගුලේෂන්ස් තියෙනවා. මූල්‍ය නීති රාමුවක් තියෙනවා. ඊළඟට IAS
international accounting standards. එතකොට මෙන්න මේ අනාදී දේවල් වල තියෙන මඟ පෙන්වීම් තියෙනවා. තව තියෙනවා generally accepted accounting principles gaps කියලා කියනවා. පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම. මෙන්න මේ දේවල් වලට යටත්ව තමයි ඔයා මේ මූල්‍ය වාර්තා කට්ටලය හදන්නට ඕනේ. පැහැදිලිද? අන්න ඒ ඇති කරනු ලබන බලපෑම අපි හඳුන්වනවා ශිල්පීය සහ වෘත්තීය පරිසරය කියලා. දැන් පුතේ අපි A level accounts ඉගෙන ගන්නවානේ. මෙතනින් එහාට අපිට AAT ආයතනයේ තියෙනවා ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය කියලා තියෙනවා, අහලා තියෙනවා. ඒ වගේම සමාගම් පනත කියලා අහලා තියෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. රයිට්? සමාගම් පනත කියලා තියෙනවා. ඒතර ඒවෙන් අපිට දෙන්නේ යම් ගයිඩ්ලයින්. දැන් හිතන්නකෝ මේ නිම්සර මෙහෙම ඔයාට පුළුවන්, මං අනිවාර්යෙන් දන්නවා බයික් එක පදින්න පුළුවන්, ඔයාගේ ගෙදර තියෙනවා නම් වෙහිකල් එකක පදින්න පුළුවන්. දැන් ඔයාට ඕන හැටියකට පදින්න පුළුවන්ද මහා පාරේ? ඔව්. පාරේ ඔයා යනවා දකුණෙන්. හරිද ඒක? වමින් පදවීති. ඒක නීතියක් නේ. කහයිරක් හම්බ වෙනවා. ඊය පැත්ත මිනිහෙක් ඉන්නවා. ඒ මනුස්සයා පයින්න කලින් ඔයා පයින්නවා. හරිද ඒක? නෑ කහයිර ළඟ නවත්තන්න කියලා. පොලිසියෙන් ඉන්නවා. ඒ වගේම සිග්නල් ලයිට් තියෙනවා. දැන් එතකොට වළංගු වෙන්නේ පොලිසියේ අනද සිග්නල් වල අනද? දැන් කුරුණෑගල ඔයා ටවුන් එකට එනවා නම් එහෙම එතන තියෙනවනේ. සිග්නලුත් තියෙනවා, අර කලර් ලයිට් ටිකක් තියෙනවා, පොලිසියනුත් ඉන්නවා. දැන් ඔයා බලන්න ඕන කලර් ලයිට් දිහාද පොලිසිය හසුරුවනවා නම් පොලිසිය දිහාද? ඒ වෙලාවට පොලිසිය දිහා බලන්න ඕන. පොලිසිය නැත්නම් තමයි කලර් ලයිට් වල බලංගු භාවය තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ දේවල් මොනවද? ඔයාට ඕන හැටියට පදින්න දෙන්නේ නැහැ. එහෙනම් ගිණුම් කරන්නේදිත් ඒ වගේ ඔයාට ඕන බොරු කන්දක් ගොත ගහලා රිපෝට් එකක් හදලා දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඔගොල්ලෝ තීරණ ගන්න කියලා. එහෙනම් ඔයා පිළිල කරන මූල්‍ය ප්‍රකාශන කට්ටලයට යම් ආකාරයෙන් බලපෑමක් ඇති කරන වෘත්තීය ආයතන තියෙනවා. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය, සමාගම් පනත, පාර්ලිමේන්තුවෙන් ඇති කරන ලබන බලපෑම් යම් දේවල්, ඒ දේවල් සහ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත, ඒ වගේම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ප්‍රමිත, ඒ වගේම IAS ජාත්‍යන්තර ගිණුම් කරන ප්‍රමිත වගේ අන්නේ කියන ප්‍රමිත සහ ආයතන වලින් ඇති කරන ලබන බලපෑමට කියනවා මොනවා කියලාද? වෘත්තීය හා ශිල්පීය පරිසරය. කියාගමු. ලියන්න. රංක දෙක දාලා ලියන්න ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා. ලියන්න එකට මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී අනුගමනය කළ යුතු ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සමාගම් පනතේ ප්‍රතිපාදන සහ වරලත් ගණකාධිකාරීත්ව ආයතනය වැනි ආයතන වලින් ව්‍යාපාරයේ තොරතුරු සම්පාදන ක්‍රියාවලියට අදාළව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ
ශිල්පීය හා වෘත්තීය පරිසරයේ වශයෙන් හඳුන්වයි. ශිල්පීය හා වෘත්තීය පරිසරයේ වශයෙන් හඳුන්වයි. ඒතර ඕක ව්‍යාපාර අධ්‍යයනයේදී ඔහොම එකක් හම්බ වෙන්නේ නැහැ ඔයාට. ඊළඟට අපි එනවා තව එකක් තුන්වෙනි එක නෛතික පරිසරයට. නෛතික පරිසරය. ඒක නම් තියෙනවා මේ ව්‍යාපාර අධ්‍යයනයටත් නෛතික පරිසරය. legal environment එකක්. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මෙහෙමයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට යම් යම් නීතිමය පරිසර බලපානවා. හරිද? ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න, ව්‍යාපාරයක් අවසන් කරන්න අපිට හිතේ හැටියට බෑ. දැන් එහෙමනම් නිම්සර ඔයාලගේ ගෙවල් ඉස්සරහා යන තාරපාරේ මැද ඔයාලට පුළුවන් වෙන්න ඕන කඩයක් දාගන්න. පුළුවන්ද? අබ්බසරණයි නේද? ඇයි වාහනයක් ආව ගලවගෙන ඉන්නේ. ඔයා නඩු දාන්න පුළුවන්ද? ඔයා කහිරක් ළඟ මිනිස්සු නිතරම ගැවසෙනවනේ කියලා ඔයා කහිරක් ගාව කඩයක් දානවා. වඩේ කඩයක් දානවා. පුළුවන්ද? බෑ. සමහරව දාලා තියෙනවා නේද? බෑ. ඇයි ඒ? නීතියක් තියෙනවා. විශාල ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. දැන් චාතුර්යා ඔයගොල්ලන්ගේ නැතර ෆුඩ් සිටි එකේ තියෙන කීල්ස් ෆුඩ් සිටි එක. එතන අර පාකින් එකක් තියෙනවා. ඔයා ගිහිල්ලා එතන කඩයක් දාගන්න, ව්‍යාපාරයක් දාගන්න. අනේ මේ ටික අපරාධ නිකන්නේ තියෙන කියලා. පුළුවන්ද? ඔයා මෙන්න මෙහෙම දෙයක් කරනවා. පෙට්‍රල් සෙට් එක තියෙනවා කෑගල්ලේ. අශානි ඔයාට හිතෙනවා ඔයා හරි සද්දෙට කෑ ගහන කෙනෙක් රතිඤ්ඤා කඩයක් දාන්න ඕනේ කියලා හිතෙනවා. සෙට් එක ළඟම රතිඤ්ඤා කඩයක් දාන්න. දෙයිද අවසර? දෙනවා. highly inflammable නේද? වහා ගිනිය වෙලෙන සුළුයි. ඒවට රතිඤ්ඤා කඩේකුත් එතන දාන්න දෙයිද? බැහැ. එහෙනම් නීත්‍යානුකූල පදනමක් තියෙනවා. නැත්නම් ව්‍යාපාර ආරම්භ කරන්න, ව්‍යාපාර පවත්වාගෙන යන්න, ව්‍යාපාර අවසන් කරන්නට ව්‍යාපාරයේ යම් යම් නීති බලපානවා. ඒ වගේමයි ව්‍යාපාරික ගිණුම් කරන කටයුතු කරද්දී අපිට යම් යම් නීති බලපානවා. තේරුණාද? නම් ගිණුම් කරන කටයුතු කරගෙන යාමේදී කියන්න එපා. ගිණුම් කරන කටයුතු කරගෙන යාමේදී යම් යම් නීතිමය බලපෑම් සහිත තත්වයන් නෛතික පරිසරයේ වශයෙන් හඳුන්වයි. මේක ලියමු බලන්න දැන්. මේක ලියලෙමු. ගිණුම් කරන කටයුතු කරගෙන යාමේදී යම් යම් නීතිමය බලපෑම් සහිත තත්වයන් නෛතික පරිසරය ලෙස හඳුන්වයි. උදාහරණ මේක ඉවර නම් මේක ලියන්න. 2007 අංක 7 දරණ සමාගම් පනත
ඊළඟට ඔක ලියලා ඉන්නකො. හවුල් ව්‍යාපාර ආඥා පනත දේශීය ආදායම් පනත චාතුර්යයට පුළුවන් පුංචිට කියලා මේ දේශීය ආදායම් පනතට අදාළ යම් යම් කටයුතු පුංචි කරනවා කියලා මම විශ්වාස කරනවා. ඒව සම්බන්ධ මොනවා හරි තියෙන ලිපි ලේඛන මොනවා හරි දේවල් තියෙනවා නම් අහලා හොයලා බලලා අශානිත් එක්ක බෙදා ගන්න. හිම්සරට මම ඉදිරියේදී ලබා දෙන්නම්. ඒ වගේ දේවල් අපි ප්‍රැක්ටිකල් තත්ත්වයන් යමු වෙමු අනාගතයේදී. right. එතකොට මෙහෙමයි 2007 අංක 7 සමාගම් පනත මේක අපි ඉගෙන ගන්නවා. පහළ ඇති සමාගම් ගිණුම් කරන්නේ කියලා එම් දෙයක් අහලා තියෙන්න පුළුවන්. මේ අර්ථ තමයි ඒතර සමාගම් ගිණුම් කරන්නේ කරන්නේ. එයා කියනවා මෙහෙම. දැන් අපි හිතන්නකෝ දැන් ඔය ඔයාලා දැකලා තියෙනවනේ කඩවල් කුලප්තිර කඩ ලොතරයි කූඩු ඔය විවිධ කඩවල් දැකලා තියෙනවනේ නේද චාතුර්යයා. දැන් ඔයා සන්න ජයන්ති ඉඳලා ගෙදෙට්ට එන අතරතුර කොච්චර ව්‍යාපාර හම්බ වෙනවද ඔයාලට පයින් එන්න දවසක්. හොඳනේ පයින් යන්න එන්නේ කියලා තරම් ළඟන ඉන්නවා. හරි කොච්චර ව්‍යාපාර වලට හම්බ වෙනවද කියලා නිකන් කල්පනා කරන්න. කෑගලු බාලිකා හෂානි ඔයා ඔය එන පාරේ වාගේ ස්කූල් බස් එකකට හරි ගෙදරට හරි එන පාර තුල පා බලන්න කොච්චර ව්‍යාපාර වලට හම්බ වෙනවද කියලා. රියල් ස්ටේට් හම්බ වෙන කියන්නේ දීපල වෙනදාම යන ව්‍යාපාර හම්බ වෙනවා. කඩවල් හම්බ වෙනවා. සමුපකාර හම්බ වෙනවා. වන සංරක්ෂණය හම්බ වෙනවා. නේද? පොලිසිය හම්බ වෙනවා. ඒකත් ව්‍යාපාරයක් නේ. ඊළඟට පොලිසිය අවශ්‍යතාවයේ පම්කද ලබා ගන්න කුටි කෑමද? නෑ හරි මොකක් හරි දන්නකෝ. ඊළඟට CIB වෙන්න පුළුවන්. ඊළඟට කුලගෙදර වෙන්න පුළුවන්. මම දැන් මම නිකන් නිම්සලට මේ දේවල් මට තේරෙන්නේ නැබුත ඔයා ඉන්න ඒරියා එක මම දන්නේ නැති නිසා. දැන් ඔය ඔක්කොම ව්‍යාපාරනේ. හරි? ඔය ඔක්කොම ව්‍යාපාර. දැන් ඔය හැම එක්කෙනෙක්ම කවුන්ට්ස් හදනවද? ඔය හැම එක්කෙනෙක්ම කවුන්ට්ස් හදනවද? නෑ රොයල් සර්මික් වෙන්න පුළුවන්. හරි? දැන් ඒතර ඔය හැම එකක්ම ගිණුම්කරණය කිරීම අනිවාර්ය වෙන්නේ නෑ. සමාගම් පනත කියනවා මෙන්න මේ කියන ව්‍යාපාර අනිවාර්යෙන් ගිණුම් වාර්තා හදන්න කියලා. විශේෂයෙන් සීමා සහිත සමාගම්. අපි ඉගෙන ගන්නවා පුතේ ව්‍යාපාර අධ්‍යයනයේදී 4 වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන කියලා. අන්නේ ව්‍යාපාර සංවිධාන පාඩමේදී අපිට හම්බ වෙන අනාගතයේදී සමාගම් කියලා මාතෘකාවක්. ප්‍රයන්සයක් ඉගෙන ගන්නකොට හම්බ වෙවි. ඒත් මෙන්න මේ සමාගම් අතරින් තියෙනවා හරි මේ සමාගම් වලට අනිවාර්යෙන්ම කියනවා ඔයා ගිණුම් වාර්තා අනිවාර්යෙන් සකස් කරන්න ඕනේ කියලා. දැන් එහෙනම් ඔයා හිතන්නකෝ ජොබ් එකකට යන සමාගමක. හිතන්නකෝ චාතුර්යා රොයල් සර්විස් එකේ වාට යම් කිසි කනෙක්ෂන් එකක් හම්බ වෙලා වැඩට යනවා කියලා ජොබ් එකට යනවා කියලා. එතන ඇකවුන්ටන්ට්. ඔයගොල්ලෝ ඉන්නවා පඩි ගන්නවා ඉන්නවා. සල්ලි එනවා බෑ ඩිපොසිට් කරනවා. රයිට් ඒ වැටික් කරනවා ඔයා මුකුත් දන්නේ. මෙන්න මන්ත් එන්ඩ් එකේදී අහනකෝ accounts ටික චාතුර්යයන්. මන් දන්නේ එහෙම එකක්. කියන්න පුළුවන්ද? එහෙම එකක් කියන්න බෑ වාට. මොකද වා දැනගෙන ඉගෙනගෙන යන්නේ. එහෙනම් සමාගමක් නම් අනිවාර්යයෙන් ගිණුමක්. දැන් ඉන්නකෝ යනවා යන්න එපා. සාමාන්‍ය චූටි ඔය සර්විස් සෙන්ටර් එකකට කියලා නිකන් තනි පුද්ගලෙක් කරු ලබන. කඩයක් කියලා හිතන්නකෝ. උදව්වට යනවා නිකන් ඉන්නේ. ඒකේ කවුන්ස් හදන්න අනිවාර්ය නෑ. එනවා නේද? හැබැයි අන්න එතෙන්දී අනිවාර්ය தත්ත්වය බලපෑ මොකක් හින්දාද? නෛතික පරිසරයේ හින්දා නීත්‍යානුකූල අවස්ථාවය. තේරුණාද දැන් කීපයක? රයිට් දැන් අපි කීයක් කිව්වද මේ සාධක අතරින් තුනක් කිව්වා. එකක් මොකක්ද? ආර්ථික සහ දේශපාලන පරිසරය. දෙවෙනි එක ශිල්පීය සහ වෘත්තීය පරිසරය. මෙතන දෙකක් කිව්වට හතරක් වගේ නේ. ශිල්පීය සහ වෘත්තීය පරිසරය. තුන්වෙනි එක නෛතික පරිසරය. හරි? right දැන් එතකොට අපි අර්ථය දන්නවා නෝට් එක ලියාගත්තා සියල්ල හරි. අපි එන ඊළඟ එකට යමු. ඊළඟට සමාජ හා සංස්කෘතික පරිසරය.
ඔන්න තියෙනවා තව වැදගත් එකක්. රයිට් මේකත් ටක් ගාලා ලියාගෙන ඉමු පුතේ අපි එතකොට ලේසි. සමාජයේ සිටින විවිධ පුද්ගලයන්ගේ ආකල්ප විශ්වාස සමාජ සම්මත සමාජීය පරිසරයේ වශයෙන්ුත් මිනිසුන්ගේ සිතුම් පැතුම් චාරිත්‍ර වාරිත්‍ර ආගම් ඇදහිලි යනාදිය සංස්කෘතික පරිසරයේ වශයෙන්ුත් හඳුන්වයි. දැන් එතකොට ඔතන කියන්නේ වෙන්ම තිබුණාට එක ළඟ යනවා සමාජ මිනිස්සු ගැන මිනිසුන්ගේ ජනගහනයේ අනුපාතය වෙන්න පුළුවන් ඔවුන්ගේ භාෂාව වෙන්න පුළුවන් හරිද අර ජනගහනය හා බැඳිච්ච දේවල් ජන සංයුතිය ඒවා අපි ගන්නවා සමාජීය කියලා. එහෙනම් ජන සංයුතිය හා බැඳුණු සාධක දැන් හිතන්නකෝ අපි ජාතීන් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් නේද තව චීන එමත් දැන් ඉන්නව නේද? ඇමරිකානුත් එයි ඊට පස්සේ ඉදිරියේදී. ඒතර ඔය විදිහට බෙදිලා ඉන්නවා අපි. එතකොට ඒවා ජනගහනය ගත්තාන් පස්සේ නේද? විවිධ සංයුතීන් කියලා ගන්න පුළුවන්. අපිට තව ඔක බෙදන්න පුළුවන් කාන්තා, පිරිමි, ළමා, මහලු නේ විවිධ විදිහට බෙදන්න පුළුවන්. එහෙනම් ජනගහනය හා බැඳුණු සංකල්ප ටික. රයිට් මං කිව්වා විශ්වාස වෙන්න පුළුවන්, අගනාකම් වෙන්න පුළුවන්. ඒ දේවල් සියල්ල අපි සලකනවා සමාජීය පරිසර කියන්නේ. right දැන් මුස්ලිම් ව්‍යාපාර මම දන්න තරමට පොලි අය කිරීම පවක් විදිහට සලකනවා. ඔයා දැකලා තියෙනවද? මම දන්නේ මම නම් ජීවිතේට දැකලා නැහැ. මම දැකලා නැහැ. හරියටම දන්නේ නැහැ. මොකද්ද? ඔය ලොතරැයි දිනුම් අදිනවනේ දවස් 7ටම. මම එක දවසක්වත් මුස්ලිම් කෙනෙක් ලොතරැයි දිනුමක් ඇදිලා දැකලා නැහැ. මේකේ මාතෘකාව හෂානියයි අපි කියවනේ සමාජීය හා සංස්කෘතික පරිසරය කියලා. හරි thank you එහෙම ප්‍රශ්නයක් ඇහුවට. සමාජීය හා සංස්කෘතික පරිසරය කියලා. ඔයා බෝඩ් එක දිහා බැලුවත් දන්නේ නෛතික පරිසරය ඇසල ඉවත් දන්නේ. අපි ලියලා සාකච්ඡා කරමු කියලා කිව්වේ ඒකයි ප්‍රතේමුනේ ඈ. right මම දැකලා නැහැ කිව්වේ මොකද්ද? මුස්ලිම් අය ලොතරැයි දිනුම් ඇදලා ඔයාලා දැකලා තියෙනවා නම් කියන්න ලොතරැයි ජයග්‍රාහකයෝ වෙලා දැකලා නේ. ඒකට හේතුව ඒගොල්ලෝ විශ්වාස කරනවා අය අර හම්බ වෙන පොලිය පවක් කියලා.
හරිද? පොලිය පවක් කියන. දැන් හිතන්න ඔයාගේ ව්‍යාපාරය අමානා තකාෆුල්. නැත්නම් අමානා බැංකුවේ. PLC. හරිද? මේ මොන බැංකුවද? චතුර්යා අමන බැංකුව. අමානා වෙන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. එහෙම තමයි තියෙන්නේ. හරිද? ඔයා ගිහිල්ලා බලන්න අපහු. අමානා බැංක් PLC. මෙන්න මේ බැංකුවේ අපි හිතමුකෝ අපේ ව්‍යාපාරය ඩිපොසිට් කරලා කියලා. අලුත් account එකක් ඔයා account එකේ ඉතින් විවෘත කරලා ඒකේ. මේගොල්ලෝ පොලිය ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ පොලිය ගෙවන්නේ දැන් මොකද වෙන්නේ? අපරාධ වගේ මුදල් අන්න ගිණුම් කරන්නේට බලපෑවා. ඊළඟට ඉස්ලාමික් ෆයිනෑන්ස් කියලා ඉස්ලාමික් බැංකින් කියලා දක්වලා තියෙනවා. ඉස්ලාමික් බැංකින්. දැන් ලොකු ආందోලනයක් තියෙනවා නේද? කමර්ෂල් බැංකුවේ විවිධ බැංකුවල එහෙම ඉස්ලාමික් ෆයිනෑන්ස් කියලා වෙන ඩිපාර්ට්මන්ට් එකක් කරගෙන යනවා. ඇත්තටම පුතේ හේතුව මේ මිනිස්සු ගාව මුදල් තියෙනවා. ඒක මේ ආර්ථිකයට එකතු කර ගන්නට කරන උපක්‍රමයක් ඒක එක්තරා විදිහකින්. බැංකුවටත් වාසිනේ පොලී නෑ. මුදල විතරයි. හොඳයිනේ. මුදල ආරක්ෂා කරලා දෙනවා. ඒතර පොලී ලබාගෙන මේගොල්ලෝ සලකන බවක් කියලා දැන් ඔන්න එතනදී සමාජීය පරිසරය බලපෑව අපිට. තේරුණානේ? දැන් ඔයා හිතන්නකෝ ආ ව්‍යාපාරයක් කියලා. ඔයා මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගෙන් ණයක් ගන්නවා. ඒතර ණය ගත්තාම පස්සේ එයා පොලිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ගොඩක් ඔය දිනුන වෙලක් තියෙන එකයි නේ. ඒගොල්ලෝ ණය දෙන උදව්වක් වශයෙන් පොලිය අය කරන්නේ. මාර වැඩි කාලයගේ සැලකිලිද ගන්න නැහැ නේද? එක්තරා විදිහකින් පොලිය කියන්නේ පවක් නෙමෙයිනේ. තර්කානුකූලව බැලුවොත් කාලය මුදලට කාල අගේ අඩුවීමනේ. ඔයා ගණිතය දිගටගෙන තියෙනව නේද? මතකයේදනේ? පොලිය අනුපාත වැල් පොලි එහෙම අහලා තින්නේ නේද? එතෙන්දී අපි ඔක කරානේ. ඒ නිසා දැන් ඔක ගන්න එපා. ඒක ඇත්තට මෙතන තියෙන්නේ මේ පවක් පිනක් නෙමෙයි. නමුත් ඒකේ මිනිස්සුගේ විශ්වාසය. පැහැදිලිද? එහෙනම් ගිණුම් කරන එක මොනවා වුණාද? බලපෑමක් ඇති කරා. ඊළඟට මම කිව්වා සමාජ සම්මත norms. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ අර සංස්කෘතික ඇදහිලි විශ්වාස. ඒ දේවලුත් එහෙනම් ගිණුම් කරන එක බලපෑමක් ඇති කරනවා. දැන් හිතන්නකෝ සිකුරාදාට 1:12 පස්සේ වගේ මුස්ලිම් ව්‍යාපාරය ඇරලා තියෙනවද? 2:2 විතර එනකම් නෑ. ඒගොල්ලෝ තනිකර ගිහලා ප්‍රේ කරනවා නේ. එතකොට දැන් මේ වෙලාවට ඔයා මොකද ගන්න? යනවා ව්‍යාපාරයට. බෑ එහෙමනම් ව්‍යාපාරයට දෙන්නේ යම් බලපෑමක් ඇති වෙනවා. ඒකට සම්පත් ඒ වෙලාවේදී වාඩි වෙනකොට සම්පත් නාස්තියක් නේ. මේ වෙලාවේ වැඩ කරා නම් මේ පල්ලි අසරින්ගා ඉන්නකොට මේ වෙලාවේ වැඩ කරන ආර්ථිකය හොඳයි නේ කියලා. නෑ ඒකේ මිනිස්සුන්ගේ විශ්වාසය. ඒක අපිට මොකුත් ආගිව් කරන දෙයක් නෑ. පැහැදිලිද? එහෙනම් සමාජ හා සංස්කෘතික පරිසරය. ආශානි හරි නේද පුතා? රයිට්. අපි එන ඊළඟ එකට යමුද? කට් වේවි. අපි එතකොට අන්තිම සෙෂන් එකට ඊළඟට ජොයින් වෙන්නේ. මිනිත්තුයි තව තියෙන්නේ. පුතේ විනාඩි 5ක් ඉඳලා ජොයින් වෙන්න තුන් දෙනාම පොඩි රෙස්ට් එකක් අරන් ඉන්න මහන්සිය තියෙනවා ඔයාලට. හරි ඊළඟට එතකොට අපි එනවා තාක්ෂණික පරිසරයට. තාක්ෂණික පරිසරයට මොකක්ද තාක්ෂණික පරිසරය කියන්නේ කියලා බලන්නකෝ නිකම් ටියුට් එක දිහා. ව්‍යාපාරවල ගිණුම් කරන කටයුතු පහසු කිරීම සඳහා විවිධ තාක්ෂණික උපකරණ